නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අප හැම දෙනා ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වයේ දැන් අපි සිහිපත් කරගන්නම් මුතුගල මහමෙවුනා අනගාരികා භාවනා අසපුවේ අත්දීප යෝන් හමුවේ පින්වත් දූ දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත දූ දරුවන් හැමදෙනාම දයාවෙන් සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් පිළිසඳර පවත්වන්න අපට අවස්ථාව දෙනවා. ඉතින් අප කැටුව පැමිණෙන්න. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අප හැමදෙනාගේ පිනට මහා සංඝරත්නය සම්මුඛ වුණා, ඔබ වහන්සේ සම්මුඛ වුණා. ඉතින් අපට අනුකම්පාවෙන් අනුශාසනා කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි දැන් මේ ලෝකෙට කලාතුරකින් මහා පුරුෂයෙක් පහළ වෙනවා කියන කාරණේ එහෙමයි ස්වාමී. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා දැනගත්තා. එහෙමයි. එතකොට මේ මහා පුරුෂයාගේ ජීවිතය තුළ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ නිසා අපි දැනගත්තා. එහෙමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තියෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ පෙර සසරේ කරන ලද කුමන කුසලය නිසාද, පුරුදු කරපු කුමන දහම නිසාද, කුමනාකාරයේ පිනක් නිසාද මේ කියන මහා පුරුෂයන් ලක්ෂණ ශරීරේ පිහිටන්නේ කියන කාරණේ පිළිබඳව අපේ තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ අවබෝධයට নমස්කාර කරමින්, ඉතින් මේ අවබෝධය අපට මෙවන් යුගයක පිරිසිදුව නිර්මලව අපට ලබා දෙන්න කටයුතු කළ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට নমස්කාර කරමින් අපි ශ්‍රවණය කරමු. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය තමයි සීහ පුබ්බද්ද කායෝච හෝති චිතන්ත රංසෝච සමවත්තක් කන්දෝච. එහෙමයි. හරි පුදුමයි මහත්තයා. මහා පුරුෂයාගේ ශරීරයේ පපුව ප්‍රදේශය ගත්තොත් එහෙම. එහෙමයි. ඔබට මතකයි සමහරවිට සිංහයා චුට්ටක් සිහි කළොත් එහෙම. එහෙමයි. සිංහයාගේ බඩ හරිය ගොඩක් ඇතුළට නිරලා තියෙන්නේ. පපුව හරිය ඉදිරියට නිරලා තියෙන්නේ. එහෙමයි. ආන් ඒ වගේ තමයි කියනවා මහා පුරුෂයාගේ ඉහළ ප්‍රදේශය. සිංහයේ වගේ ඉදිරි පස සිරුර ආනුභාව සම්පන්න ඉදිරියට නිරලා තියෙනවා කියන පපුව ප්‍රදේශය. එහෙමයි. පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. ආනුභාව සම්පන්න කයක් තියෙනවා කියනවා. මසින් පිරුණු පිටිකරක් තියෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම ශරීරය කඳගත්තොත් එහෙම සම වූ සම්පූර්ණ ගත්තොත් එහෙම එතකොට උරහිස් දෙකේ ඉඳන් පහළට පේනකොට නිකන් සමානයි. එහෙමයි ස්වාමීනි. සම වට වූ කඳ ඇත්තේය. ශරීරයේ උරහිස් ඉඳන් පහළට ගත්තත් එහෙම ඒකට සමානයි. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයිනේ. ආශ්චර්යයි. සම වූ වට කඳක් ඇත්තේය. සමවත්තක් කඳු. චිතන්ත රංසු කියන මසින් පිරුණු පිටිකර. සීහ පුබ්බද්ද කාය සිංහයේ වගේ పూర్ව කාය ඉදිරියට නිරලා තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ එතකොට මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. සීහ පුබ්බද්ද කායෝච හෝති චිතන්ත රංසෝච සමවත්තක් කන්දෝච. විස්තර කරන මහණෙනි, ඒ අම්මයකින් තථාගත තෙමේ పూర్ව ජාතියේදී పూర్ව භවයේදී పూర్වේ සිටපු තැන්වලදී
මනුෂ්‍ය වූයේ බොහෝ ජනයාගේ යහපත කැමති වුණා කියන. එහෙමයි ස්වාමීනි. එන හිත තුළ යම් දෙයක් තිබුණ මොකද්ද? බොහෝ ජනයට යහපත කරන්න නැත්තම් කියන හැඟීම තියෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ ලේසියෙන් පිහිටන එකක් නෙවෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. බොහෝ ජනයාට යහපත කරන්න නැත්තම් බොහෝ ජනයාට යහපත කැමති වුණා කියනවා. බොහෝ ජනයාගේ සුවය කැමති වුණා කියනවා. සතුට. බොහෝ ජනයාට මට පහසුකම් සලසන්නේ නැත්තම් කියලා හිතනවා එහෙමයි කියනවා. ස්වාමීනි. බොහෝ ජනයාට අනේ උවදුරු නැතුව ඉන්න පරිසරය හදලා දෙන්නේ නැත්නම් කියලා හිතුණා කියනවා. එහෙමයි. කොච්චර උදාාර සිතුවිලිදනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒ වගේ මේ කිනාට අනේ ශ්‍රද්ධාව මේ කිනාගේ හිත ශ්‍රද්ධාව උපද්දන්න පුළුවන් නම් මට මේ කිනාගේ කය වචනේ සංවර වෙන විදියට කටයුතු කරවන්න පුළුවන් නම් සංවර කරවන්න උදව් කරන්න පුළුවන් නම් එහෙමයි. අනේ මේ කට්ටිය සුතයෙන් වැඩ වඩවන්න පුළුවන් නම් එහෙමයි. ඒ වගේම ත්‍යාගයෙන් මේ වඩවන්න පුළුවන් නම් ත්‍යාගී සිතක් ඇති කරන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් මේ වන්ත සිතක් ඇති කරන්න පුළුවන් නම් එහෙමයි. කියලා හැමතිස්සෙම ධන දාන්නේ. ඒ වගේම තමයි කියනවා කිත්වතු වලින් සිව්පාසත්තු අවශ්‍ය නම් ඒ අයගෙන් එහෙමයි ස්වාමීනි. ඒ වගේ අඹු දරුවන්ගෙන් දරුවෝ නැති කට්ටියට දරුවන්ගෙන් එහෙමයි ස්වාමීනි. දාසකම් කරුවන්ගෙන් ඥාතිහිත මිත්‍රයන් මේ ගොඩක් ඉන්නවනම් මෙයාට මිත්‍රය ගොඩක් ඉන්නවනම් කියලා ඒව නිතර සිහි කර ඉන්නවා කියනවා. දැන් මිත්‍රය නැතුනම දුකටපත් වෙනෝනේ. දැන් මිත්‍රය ඇති කරන්න. ඥාතිහිත මිත්‍රාදීන් අඩු වුණාම දුකටපත් වෙනෝනේ. ඒකට ඒව වැඩි කරන්න. එහෙමයි. දරුව මුණුපුරව නැත්තම් ඒ පැත්ත හරි ගස්සලා දෙන්න. එහෙමයි. ධන දාන්නේ අඩු නම් දුකටපත් වෙනෝනේ. ඒ පැත්ත හදලා දෙන්න. එහෙමයි. ওই විදියට ඒතර ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා නැත්නම් එහෙම මේ පැත්ත හරි ගස්සලා දෙන්න. ලෞකික වශයෙන්ුයි ලෝකෝත්තර වශයෙන්ුයි සැප සලසන්න. නිතර සිහි කර ඒ වගේ ඇලී ගැලී වාසය කළා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් නේ? එහෙමයි. පුදුම ආශ්චර්යයි. ඒතර ඒ දැන් ඉවත් එක්කනේ දැන් අපේ විස්සන්තර ජාතකයේ අපේ විස්සන්තර නිරිදාන එහෙමයි. තමන්ගේ රාජවාසලේ දොරටු 4 කන දේවල් බොන දේවල් අඳින දේවල් එහෙමයි. තියලා තියෙනවා කියන කැමතියට අරයි යන්න කියලා. හරි අසිරිමත්. දැන් මහෝෂ්ඨ පඬිතේ වෙලා ඉන්නකොට නිරන්තරයෙන් බොහෝ ජනයාට එහෙමයි ස්වාමීනි. රජතුමාට අනුශාසනා කරමින් සැප උපදින කරදර අඩු වෙන විදිහට හැමතිස්සෙම අනුශාසනා කරනවා. කරුණාකාරණා සකස් කරලා දෙන්න. එහෙමයි. පුදුම ආශ්චර්ය ජීවිත. ඉතින් මේ විදිහට කල්පනා කරලා උදාර සිතක් උපදවාගත්තු මහෝත්තමයා කොහෙද යනවා කියන්නේ? දිව්‍යයන් අතර. එහෙමයි ස්වාමීනි. ලීසි පාසු පින්කම් නෙවෙයි මහත්තයා මේවා. ඒතකොට දැන් මේ වගේ කාල පරිච්ඡේදයක ඔබට පුළුවන් අනේ පිරිස බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පහදවන්න පුළුවන් නම් එහෙමයි ස්වාමීනි. ධර්මයේ ස්වාක්කාත සම්දිත්තික බවට පහදවන්න පුළුවන් නම් එහෙමයි. ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න උජුපටිපන්න ගුණයට පහදවන්න පුළුවන් නම් සසර දුකින් ඈතර වෙන මේ පරම ගම්බීර පටිච්චසමුප්පාද පංච උපාදානස්කන්ධය ආයතන වශයෙන් දේශනා කළ සත්‍තිස් බෝධිපාක්ෂික වශයෙන් දේශනා කළ මේ ධහමට මේ කට්ටිය පහදවන්න පුළුවන් නම් එහෙමයි. දාණයට පහදවන්න පුළුවන් නම් ඊළඟ කල්යාණ මිත්‍ර ඇසුරට යොමු කරවන්න පුළුවන් නම් කියලා හිත හිතා ඒවට තමන් පුළුවන් ආකාරයෙන් මේ දේවල් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවදනේ. ස්වාමීනි මෙතරම් මහා පරිශ්‍රමයකින් අපගේ භාග්‍යවතුන් වහන්සේ පිහිටවන ලද ශාසනය එහෙම සමාදන් කරව ගන්න අපිට අවස්ථාවක් තියෙනවා නේද? කොච්චර දෙයක්ද? දැන් මේව අපි මේ දේශනා කියව එහෙමයි. අපි ආශ්චර්ය උදාර පුරුෂෝත්තම වීරයන් වහන්සේ ගැන හිත පහදව ගනිමින් ඉස්සල හිත ඒක අනිවාර්යයෙන් මේ බුද්ධ දේශනා කියවල පළවෙනි වැඩේ කරුණ තමයි මේ හැම දෙයකම මුල් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගනිමින් ඒ උත්තම ජීවිතය ගැන හිත පහදව ගනිමින් ඒ වගේම තමයි උදාහර ධර්මය ගැන හිත පහදව ගනිමින් එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ ගුණ ධර්මයන් ගැන අනිත් ලෝක සත්‍ය සමාදන් කරවන්න පුළුවන් නම් එහෙමයි. කොච්චර අසිරිමත්දනේ. කොච්චර අසිරිමත්ද. ඒතර බලන්න දැන් මේ තනිය උත්තමයේගේ චිත්තසංතානයේ ඇතිවෙච්ච සිතුවිල්ලක් නේ දැන් මේ මහමිමුනාසුටික් කියන්නේ. එහෙමයි ඒතර ස්වාමීනි. මහමිමුනාවේ ඉන්න මේ 800කට කිට්ටු වෙන තරුණ සංඝ පිරිසකට කියන්නේ එක උත්තමයේගේ ඇතිවෙච්ච සිතුවිල්ලන්නේ. එහෙමයි. ඒතර මේ ඇයට ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥාවෙන් දියුණුව කර ඇති කරන්න පුළුවන් නම්
ස්වාමිනේ හරි අසිරියක්නේ යෞවන වයසේම කුල් ගිහිගෙන් නික්මිලා පැවිදි භූමියට පැමිණෙන්න ඕන කියලා හිත. ධර්මයේ අසුරි. එහෙමයි ස්වාමී. ඒකට එවන් අද්දටත් මහත්ය එවන් උදාර සිතිවිලි උපද්දන්න පුළුවන් මේ දහමින්. එහෙමයි ස්වාමී. ඒකට නියම කල්යාණ මිත්‍රයෙකු පහළ වෙන්න ඕන මේ ලෝකෙට. එහෙමයි. ඒ කල්යාණ මිත්‍රයේගේ මගයි වැදගත් වෙන්නේ. ඒතර මේ මග නිවැරදිව ලැබුණා. එහෙමයි. ඒ මගේ අසිරියයි දැන් මේ ඔබටත් ලැබෙන්නේ. එහෙමයි. නිවැරදිව ලැබුණ මගේ අසිරියයි. ඉතින් දෙවියන් අතරට ගියපු මේ මහා වීරයා දිව්‍ය ආයුෂයෙන් අධිපති බවට පත් වෙලා, දිව්‍ය වර්ණයෙන් අධිපති බවට පත් වෙලා, දිව්‍ය සැපයෙන් ඒ වගේම තමයි කීර්තියෙන් යසසින් අධිපති බවට පත් වෙනවා කියන. එහෙමයි. ඒ වගේ තරම් නෙවෙයි ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහසමයි කියන ලැබෙන්නේ. එහෙමයි ස්වාමී. දිව්‍ය ලෝකයේ සුවසේ වාසය කරපු මේ මහා පුරුෂෝත්තමය මනුලොවට පැමිණෙයිද? අන්නේ සකස් කරගත් කර්මයෙන් සකස් කරගත් විඥාණයෙන් ඒ ශරීරය හදලා දෙනවා. කොහොමද? සිංහයාගේ ඉදිරිපස බඳු සිරුරක්. එහෙමයි. ආනුභාව ඇති කයක්. එහෙමයි ස්වාමී. පිටිකර පිරීගිය මාංශ සහිතව සමෝ වට වූ කඳ. එහෙමයි. තින් සිරුරක්. එහෙමයි ස්වාමී. මහා පුරුෂ ලක්ෂණ 3කින් හිබි ශරීරයක්. දාය ලැබෙනවා කියනවා. හිතමි ඒ ලකුණු වලින් යුතුව ගිහි ගෙදර වසද්දි මොකද වෙන්නේ? ධර්මරාජ ධාර්මික චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමී. සප්ත රත්නයන්ගේ සුසෙදි වෙලා අශ්ව රත්නයෙන්, හස්ති රත්නයෙන්, චක්‍ර රත්නයෙන්, මාණික්‍ය රත්නයෙන්, ස්ත්‍රී රත්නයෙන්, පුත්‍ර රත්නයෙන්, ඒ වගේ ගෘහපති රත්නයෙන් මේ රත්නහත පිරිවරාගෙන දෙව් මිනිස් ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරමින් පංචශීලයේ පිහිටුවමින් එහෙමයි. රාජ්‍ය කරනවා කියන සුවසේ. එහෙමයි ස්වාමී. එතකොට හරි ලස්සන සිද්ධ මේ කාරණාවක් කියන මහත්තයා රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? නොපිරිහෙන ස්වභාවයෙන් යුක්ත වූයේ වේ. පිරිහෙන්නේ මහත්තයා. එහෙමයි. ඒ කියන්නේ ධනයෙන් පිරිහෙන්නේ. රජ වෙනකොට යම් ධනයක් තියෙනවා. ඒ ධනෙ කවදාවත් අඩුවීමක් නැහැ. දාන්නෙන් පිරිහෙන්නේ, කෙත්වතු වලින් පිරිහෙන්නේ, සිව්පාවුන්ගෙන් පිරිහෙන්නේ, අමුදරුවන්ගෙන් පිරිහෙන්නේ, දාස්කම් කරුවෝ අහිමි වෙන්නේ, ඥාතිහිත මිත්‍රයන් අහිමි වෙන්නේ. සියලු සම්පත්තීන්ගෙන් නොපිරිහෙන්නේ වේ. එහෙනම් සියලු සම්පත්තීන්ගෙන් නොපිරිහෙන ජීවිතයකට ආසනම් එහෙමයි ස්වාමී. එන මෙන්න ගුණයක් තියෙනවා පුරන්ට. ධර්මයක් තියෙනවා වඩන්ට. ඒක අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට මේ පෙරමග දීලා තියෙන්නේ. එහෙනම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ පෙරමග හදාගෙන ආපු උත්මයෙක්. මේ සම්බුද්ධ ශාසනය මේ විදිහට එකලු කළේ මේ ධර්මයේ පිහිටලයි. ධර්මයේ අසුරිය තියෙන්නේ. දැන් අද අපි බලනවනේ නේ ඇත්තටමනේ සමහරලාට ගිහි ගෙදරින් නික්මලා යනවා කියන කිසි දෙයක් නැතුව කොහොමද මේ කරගන්නේ කියලා හිතෙන්නේ සාමාන්‍යයෙන්. එහෙමයි ස්වාමී. ඒකනේ දැන් දෙමෝපිය පවා ඇඬුවේ ඒකනේ මහත්තයා. පිනේ අසුරිය දන්නේ නැති නිසානේ. එහෙමයි ස්වාමී. මේ රාජකුමාරේ යසෝදරාව ඇඬුවේ. ඊට පස්සේ කවුද අපි ප්‍රජාපති ගෞතමී ඇඬුවේ. එහෙමයි. රජවාසලේ කට්ටිය ඇඬුවේ පිනෙන් රැකෙන උත්තම ජීවිතයක් මේ මහෝත්තමයන්ට තියෙනවා කියලා අදහසක් නැති නිසානේ. එහෙයි ස්වාමී. ධර්මයෙන් රැකින ධර්මයෙන් රැස්තුණු පිනෙන් රකින්න උත්තම ජීවිතයක්. ඊට පස්සේ විස්තර කරනවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් මොකද වෙන්නේ? ලෝවසා ඇති මෝහ පටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. බුදුවරයෙක් වුණාට පස්සේ වෙන්නේ නොපිරිහෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා. එහෙමයි. හයි සම්බුදු බවට පත් වෙද්දී එදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණිදී ඒ ගුණ සම්පත්තියන්ගෙන් පිරිපුන් වුණාද? ඒ පිරිපුන් වුණු කිසි ගුණ සම්පත්තියක කිසිම ආකාරයේ අඩුවීමක් නම් වෙන්නේ නැත. එහෙමයි. ආයි දියුණු කරන්න කියලා දෙයක්වත් නැත. එහෙමයි ස්වාමීනි. සම්බුදු බව කියලා කියන්නේ ඒක හරි අසිරිමත්. ඒ එදා වජිරාසන භූමියේදී ජයශ්‍රී මහා බෝසෙවණිදී සම්බුදු බවට පත් වෙද්දී ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වුණාද? ඒක වෙනස් වෙන දෙයක් නෑ. අඩු වෙන්නේ නෑ කොහොමත්. එහෙමයි. වැඩි කරගන්න කියලා දෙයක්වත් නෑ. එහෙමයි. වීරිය අඩු වෙන්නේ නෑ. වැඩි කරගන්න කියලා දෙයක්වත් නෑ. අග්‍ර තත්ත්වයටපත් වෙලා ඉවරයි. පරිපූර්ණ වෙලා ඉවරයි. සිහිය, එහෙමයි. සතිය, ඊළඟ සමාධිය, ප්‍රඥාව, ඉතින් ඉන්ද්‍රිය ඒක වගේම ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම 이르දිපාද,
සතර සතිපට්ඨානෙ, බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ගය, සතර බ්‍රහ්ම විහරණ මේ සෑම ගුණ සම්පත්තියකම පරිපූර්ණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ සම්බුදු බවට පත් වුණාට පස්සේ ආයි වයසට යද්දි වෙනස් වෙනවා කියලා එකක් නැහැ. එහෙමයි ස්වාමීනි. අසනීප වෙද්දි වෙනස් වෙනවා කියලා එකක් නැහැ. එහෙමයි. කල්පනා කරලා බලන්න අපි දහමක් ඇහුවට පස්සේ අපි දහම අහලා නැගිටලා යනකොට මොකද වෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ ආපු ගමන් අර ශ්‍රද්ධාව ඉවරයි. එහෙමයි ස්වාමීනි. නැද්ද එහෙම ගා? සමහර අසනීප වුණාට පස්සේ ඒ උනන්දු ඉවරයි. ප්‍රශ්නයක් කියලා මොන හරි වෙච්ච ගමන් උනන්දු ඉවරයි. එහෙමයි. ඊනම් බලන්න අපේ හටගන්න ගුණ සම්පත්තිය පොඩි ප්‍රශ්නයක් ඉදිරි නැති වෙලා යන ඒවා. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. කුමක්ද හේතුව? දැන් මේ පෙර මුලින් කිව්ව කර්මය ගැන කියද්දි හොඳට තේරෙන එකක් තමයි මහත්තයා. අනිත් සත්‍යයන්ගේ සැපයට කැප වෙලා තියෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා කියන අනිත් සත්‍යයන්ගේ සැපයට පත් වෙන කාරණා. එහෙමයි. ධනය, දාන්නේ, බලය, කෙත්වතු, දාසකම් කරුවෝ, ඥාතිහිත මිත්‍රාදීන් කියන අනිත් එක්කෙනාගේ සතුට පිණිස, සැපේ පිණිස හේතු වෙන කාරණා. ඒතර ඒව තමයි දියුණු කරගන්න බෝසතාණන් වහන්සේ අනුග්‍රහ කළා දෙන්නේ. එහෙමයි. එහෙනම් අනිත් අයගේ සැපේ වෙනුවෙන් කැප වෙච්ච කෙනා පිරිහෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර ගමන් මගකට ආවට පස්සේ ලෞකික ගමන් මග දියුණු කරන්න හදනකොට පිරිහීමක් නැහැ, දියුණුවක්මයි තියෙන්නේ. දියුණුවක්මයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නොපිරියන ස්වභාවයෙන් යුක්තයි කියන ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් නොපිරිය කියන සියලු ලෞතුරු ගුණ සම්පත්තියෙන් නොපිරිය කියන බුදුරෙක් උට මෙය ලබයි කියනවා. එහෙනම් නොපිරියන කෙනෙක් වෙන්න ආස නම් සියලු සත්වයන්ගේ සැප කැමති වෙන්න පින්වත්නි. එහෙමයි ස්වාමීනි. සියලු සත්වයන්ගේ සැපය කැමති වෙන හිතක් හදාගෙන පළවෙනි එක තමයි හිත හදාගන්න එක. එහෙමයි. ඊට පස්සේ Tamanට පුළුවන් ආකාරයෙන් සියලු සත්‍යයන්ගේ සැපේ වෙනුවෙන් කැප වෙන්න. එහෙමයි ස්වාමීනි. එතකොට අග්‍රම කැපකිරීමක් තමයි තෙරුවන් සරණේ පිහිටවන්ට උපකාර කරන්න. එහෙමයි ස්වාමීනි. මේ සම්බුද්ධ ශාසනයේ මේ ලංකාධරණී තලයේ විතරක් නෙවෙයි මේ ලෝකයටම මේ බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව මේ පතුරවන්නට උපකාර කරන්න පුළුවන් නම් එහෙමයි. ඒ වෙලාවේදී මිනිස්සුන්ගේ හිතවල ඇති වෙන ශ්‍රද්ධාවෙන් මේ මිනිස්සු සැපයටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රද්ධාව උපදිද්දී යම් සීල සම්පත්තියකට එනවද? ඒකෙන් එයා සැපයටපත් වෙනවා. එහෙමයි. ඒ ඇති වෙන වීරිය, ඒ ඇති වෙන සමාධිය, ඊළඟ ඒ ත්‍යාගය, ඒ ප්‍රඥාව, ඒ වීරිය, ඒ හිරියොතප් මේ ධර්ම ශ්‍රවණයත් තුළ මේ කියන ගුණ ධර්ම ඔක්කොම ඇති වෙනවා. ඒ ඇතිවන මොහොතකට ඇතිවන ගුණ සම්පත්තියෙන් පවා කල්ප ගානක් සැප උපද්දවන්න හේතු වෙනවා. එහෙමයි. මේ ශ්‍රද්ධාව කියන්නේ හරි අසිරිමත් දෙයක්. මොනික්තර අවස්ථාවක මහත්තයා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා කකුසන්ද බුදුරජාණන් වහන්සේට වැඩ සිටියා අභිභූ කියලා ශ්‍රාවකයෙක්. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රාවකයට පුළුවන් බ්‍රහ්ම ලෝකයට ඇහින්න කතා කරන්න. අනේ ස්වාමීනි තථාගතයන් වහන්සේට කොච්චර පුළුවන්ද කියලා ඇහුවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි, හරි ආශ්චර්යයි තථාගතයන් වහන්සේලා. තමන්ගේ ගුණ සම්පatti ලීසියෙන් එළියට දාන්නේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම ගුණ සම්පත්තියක් ඒකත්. එහෙමයි. දැන් අපි මේ දේශනා කියවදී අපි ඇහුවන් හිතෙන් මේ නිකන් කියනවා කියලා. දැන් බලන්න මේ දේශනාවේ ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ආනන්ද ඒ තථාගතයන් වහන්සේ නෙව අර ශ්‍රාවකෙක් නෙව කියලා නිශ්ශබ්ද වෙනවා. එහෙමයි. දෙවෙනි අවස්ථාවෙත් අහනවා. ඒ කියනවා ආනන්ද ඒ ශ්‍රාවකෙක් මේ තථාගතයන් වහන්සේ නම. තුන්වෙනි අවස්ථාවේ කියනවා අන්නේ අවස්ථාවේ අහනවා මෙහිම ආනන්ද කියලා එකපාරට කියන්නේ. ආනන්ද ඔබ දන්නවද සහස්‍රී ලෝක ධාතුව ගැන කියලා අහනවා. එහෙමයි. ඊට පස්සේ සහස්‍රී ලෝක ධාතුව විස්තර කරනවා. මහත්ය හරි බුදුමයි බුදු කෙනෙක්ගේ ඇස. මේ අවකාශයේ අපේ ඇස් දෙකට පේන එක ඉරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පේනවා ඉරවල් 1000ක්. එහෙමයි ස්වාමීනි. කොහොමද ඇසේ අසිරිය? එහෙයි. දඹදිව දල 1000ක් පේනවා. පෘථිවි දල 1000ක් පේනවා. සිනීරු පර්වත රාජ 1000ක් පේනවා. මෙන්න සම්බුද්ධත්වයේ අසිරිය. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේකට කියනවා ආනන්ද සහස්‍රී ලෝක ධාතුව කියලා. ඉරවල් 1000ක් තියෙනවා කියන හඳවල් 1000ක් තියෙනවා කියලා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේ ඒ සහස්‍රී ලෝක ධාතු වගේ ඒවා ඒක එක යුනිට් එකක් විදිහට ගත්තොත් එහෙම ඒ වගේ යුනිට් 1000ක් මේ අවකාශයේ තියෙනවා කියන කොහොමද සම්බුදු ඇස? එහෙමයි ස්වාමීනි. අපි කවුද? එහෙමයි. ආනන්දයන් වහන්සේ දැක්කද මේක? එහෙමයි. සාරිපුත්තයන් වහන්සේ මේක දැක්කද? කොහොමද සම්බුදු ඇසේ අසිරිය?
ඊට පස්සේ ආනන්ද ඒකත් එක යුනිට් එකක් විදිහට ගන්නවා නම් ඒ වගේ යුනිට් 1000ක් තියෙනවා කියන මේ අවකාශයේ විසිරිලා. අහෝ ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි තථාගතයන් වහන්සේලා ආශ්චර්යයි නිම පුදුම ආශ්චර්යමත් අවබෝධකින් යුක්තයි නිම කියලා එකපාරට ආනන්දයන් වහන්සේ කෑ ගැහුණා. එහෙමයි. මේ මහලත් ශ්‍රද්ධාව අදත් ඇති වෙන්නේ නැති ඉන්නවනේ. එහෙමයි. කාලටි. ඒ තරත් හිටියේ ඒ වෙලාවේ උදයි කියලා ස්වාමීන් වහන්සේ නම. එහෙමයි ස්වාමී. දැන් අර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා එයාට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒක මානසික ස්වභාවයක් නේද එහෙනම්? එහෙමයි. එක උත්තමයෙකුට ශ්‍රද්ධාව ඇති වෙනව ගුණ කඳහදී තව කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. කියනවා ඉතින් ඒ තථාගතයන් වහන්සේ කියවන්නේ ඔබ වහන්සේ මොකද ඒතර සතුටු වෙන්නේ. ඒතර ඒ සතුට උපදින්නේ ශ්‍රද්ධාව නිසායි කියන වැටහීමවත් උදායි කියන භික්ෂුවට ඇති වෙලා නැත. එහෙනම් මතක තියාගන්න එහෙම සිත් තියෙන අයයි බුදුවරුන්ට ගරහන්නේ ධර්මයට ගරහන්නේ තමා හුවා දක්වන්නේ. එහෙමයි ස්වාමී. ඒතර මේ ධහම කියවද්දී එතකොට මේ පහදින්නේ නැහනේ. ඒ දඹදිව් තලයේ අසදියට පහදින්නේ නැහැ. ඒතර බුදුන් උපන්නේ මෙහි කියලා කියනවා එතකොට. එහෙමයි ස්වාමී. ඒවන්න එතකොට නීච හිත්වලින් කියන දේවල් රසමුසුළු වගේ අහගෙන ඉන්න එපා. එහෙමයි. ඊට පස්සේ ඒ වෙලාවේ ඊට පස්සේ මේ බුදුරජාණන් දේශනා කළා උදා එහෙම කියන්න එපා. උදා එහෙම කියන්න එපා. ආනන්දයන් වහන්සේගේ මේ වෙලාවේ ඇතිවෙච්ච උදාාර පැහැදීමට හත්වතාව සක්විති රජ කරවන්න පුළුවන්. එහෙමයි ස්වාමී. කොහොමද ශ්‍රද්ධාවෙන් උපද්දන සැපේ? එහෙමයි. එහෙනම් මේ ධර්ම දේශනා දායකත්වයට දරන පින්වුතුන් කොච්චර සතුටු වෙන්න ඕනද? එහෙමයි. එහෙනම් මේ ධර්ම ප්‍රචාරයෙන් සතුටු වෙන සදහැවත් ගිහි උපාසක උපාසිකාව මහා සංගරුවන කොච්චර සතුටු වෙන්න ඕනද? සම්බුද්ධ ශාසනයට හිත අලවද්දී මනුෂ්‍ය ප්‍රජාවගේ දෙවියන්ගේ එහෙමයි ස්වාමී. ශ්‍රද්ධාව පුබුදවද්දී ප්‍රඥාව ඇති කරන කරුණු කියද්දී සීල සම්පත්තියට එන සිතුවිලි පහල කරවද්දී සති සම්පන්න කරවන්න සිතුවිලි පහල කරවද්දී ඒ වීර්ය කරනකොට කල්ප ගානක සැප විඳින පින් උපද්දල ඉවරයි අපි එක බණ පදයක් කියලා ඉවරනකොට. එහෙමයි ස්වාමී. ඒතර මේ බණ පද අද කියද්දී මෙහිම ශ්‍රද්ධාවට පත් වෙලා මේ එකතු වෙන ජනයාගේ හැටියට මහත්ය එදා සවැත් නුවර කෝටි 8ක ජනතාවගෙන් කෝටි 5ක මගබල ලැබුවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒ අසිරිය. එතකොට එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ ධර්ම දේශනා කරද්දී ඇමතිවරු ගිහි ගෙවල් අතාරිනවා කියන එක. එහෙමයි. අනුලා බිසවැතු මේ අන්තපුර කාන්තාව ගිහි ගෙවල් අතාරිනවා කියන එක. එහෙමයි ස්වාමී. බෝරජානන් වහන්සේගේ අසිරිය දැකලා ගිහි ගෙවල් අතාරිනවා කියන එක. මහා සෑය ඉදිරියේදී ධාතු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ අසිරිය දැකලා ගිහි ගෙවල් අතාරිනවා කියන එක. එහෙමයි. එතකොට එවන් දහමකින් දෙව් මිනිස් ලෝකයා සුවපත් කරන එවන් දහමක් රැකගන්න ජීවිතය පිදුවා කියන එක ශ්‍රාවක සංඝරත්නය. එහෙමයි ස්වාමී. අපට හිතා ගන්න බෑ. අසිරි ඒවා. එකක් සම්බුදු බලය, එකක් ඒ උත්තමයන් වහන්සේලාට තිබිච්ච ශ්‍රද්ධාව, එහෙමයි ස්වාමී. එකක් දෙවියන්ගේ උපකාර, එහෙමයි. අනිත් පැත්තෙන් ධාතුන් වහන්සේලාගේ අසිරිය. මේ හැම දෙයක්ම අනුග්‍රහ කරනවා මහත්තයා. ඒ හැම දෙයක්ම අනුග්‍රහ කරනවා. විශේෂ මහා ගුණයක් තියෙනවා අපේ සිංහල ජාතියට මහත්තයා. මේක දැන් කවලම් වෙච්ච නිසා ඒක අඩු වෙලා තියෙන්නේ. අර බටහිර බලපෑම එක්ක. මොකද්ද බුදුගුණ කියද්දි පහදින සිත් තියෙනවා මහත්තයා. දහම් ගුණ සංඝ ගුණ බුදුගුණ බුදුවරේ කියලා කියන්නේ අපා දෙපා සිව්පා බොහෝපා සංඤී අසංඤී රූපවත් වූ අරූපවත් වූ සියලු සත්‍යයන්ටම අග්‍ර සියලු සත්‍යයන්ට අනුකම්පාවෙන් සියලු සත්‍යයන්ට යහපත පිණිස කල්ප 92කටත් 7 දිනක් පහළුණු ඊතරම් දුර්ලභ අසහාය මහා පුරුෂ රත්නය ගැන කියනකොට යම් කිසි කෙනෙක්ගේ පහදිනවා කියන්නේ මහත්යා මහා වංශයක් ඒ වංශේ. එහෙමයි ස්වාමීනි. මේ සිංහල ජාතියටයි ඒක තියෙන්නේ. සිංහල ජාතියට තියෙන්නේ. මේ ස්වාක්කාත සම්දිට්ඨික දහම කියද්දී සාදුකාර දෙදී වැඳගෙන ඉන්න ජාතියක්. ඊවන්න අසිරිමත් මුනිවරුන්ගේ ගුණ කියද්දී සාදුකාර දෙදී තිමිතිමි බණහන ජාතියක්. දැක්කේ නැද්ද මේ ස්වර්ණමාලී සෑය පින්කම් වෙලාවේ? මිහින්තලේ පින්කම් වෙලාවේ මම දැක්ක මං එනකොට සයිප්‍රස් සිටියේ. මිනිස්සු සාදුකාර දෙදී බුදුගුණ අහපු හැටි අසිරිමත් ජාතියක්. දැන් මේක ඉතින් අර මේ ඉංග්‍රීසීන්ගේ ලන්දීසීන්ගේ පෘතුගීසීන්ගේ ආක්‍රමණත් එක්ක මිශ්‍ර වෙලා අර මේ ඉන්නෝ පිරිසක් මේකේ. මේ උතුම් තුන්රුවට ගරහමින්
ලාභ සත්කාරට ඇලී ගැලී ඒ තමන්ට ලකුණු දාගමින් ඉන්න පිරිසක් බිහිලා ඉන්නවා. එහෙමයි. වෙන සංස්කෘතියක් හොයන වෙන මේ මහාවංශී පැත්තකට දාලා වෙන යුගයක් හොයන අද පිරිසක් මේක මට තේරුණේ මේ තෙරුවන්ගේ හිත පහදින්නේ නැති එකේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. තෙරුවන්ගේ හිත පහදින්නේ නැහැ. එහෙ. සත්පුරුෂ හිත නැහැ. එහෙ. ඒතකොට තෙරුවන්ට මේ සත්පුරුෂ හිත නැතුණාට පස්සේ මේ මෙච්චර ආශ්චර්ය දහමක මෙච්චර ආශ්චර්ය ශාස්ත්‍රූත්වයකට එච්චර ආශ්චර්ය ශාස්ත්‍රූත්වයකට දහමකට දීපිදු ශ්‍රාවක සංඝ පිරිසකට රජ පරපුරකට ගැන සතුටක් උපදින්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමී. ස්වාමීනි ඇත්තටම මේ පුදුම අවාසනාවක් පුරුෂෝත්තම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන අවස්ථාවේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කවරේද කියලා විමසන්න තියෙන අවස්ථාවේ නිකන් හිතට ඕන විදිහට රාවණා විමසමින් මේ ඔහේ යන්න ඊට ඔහි අපරාධි එහෙමයි ස්වාමී. උත්තම ජීවිතයක් ගැන ඉතින් පහදින්න තියෙන හිතනේ මහත්තයා වෙනත් විතරකයකට යොමු කරන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අපි හිතමුකෝ දැන් ඒක එහෙම එකක් තිබුණා කියලා. ඒත් අපිට මේ දැන් උත්තම වංශයක් තියෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමී. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ කරපු මේ මහා වංශය එහෙමයි. විජය කුමාරයාගෙන් මුල් වෙච්ච මහා වංශය එහෙමයි. උදාාර ධර්මයක් පිළිසරණ කරගත් උදාාර ධර්මයකට දීපිදු එච්චර උත්තම පුරුෂය සිහි කරන්න ඉඳිද්දී අපිට මේ ලාමක දෙයක් අල්ලගෙන දඟලන එක මට හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි මේ සියලු සැප සම්පත් ඥාතිත මිත්‍රාදීන් සියල්ල පසක තබා භාග්‍යවතුන් වහන්සේ නාමින් ශාසනයට පැමිණෙන කුලදරුවන් සිටින අසරිය විමසන් නැතිව ඔව් ඒක නේ ස්වාමී. බලන්නකෝ දැන් මිහිඳු කුමාරයා එහෙ. කොච්චර දේවල් නම් ඉන්දියාවේ සිදුවෙච්ච සිදුවීම් තියෙනවද? ඕව හිත හිටියේ නෑනේ. එහෙමයි. සම්බුදු රජුන් ගැන හිතුවේ. එහෙමයි. ඒ අසරිමත් උදාර ජීවිතය ගැන හිතුවේ. ඒ සම්බුද්ධ රාජ්‍යයේ තියෙන අසරිය ගැන හිතුවේ. ඒ සම්බුද්ධ රාජ්‍යය අනේ මටත් පිළිසරණක් වෙලා මට දෙව් මිනිස් ලෝකයට යහපතක් කරන්න නැත්නම් කියන උදාර සිතවිල්ල ඇති කරගත්තේ. එහෙමයි ස්වාමී. අහෝ මේ බණහන උපාසක උපාසිකාව මහා සංගරුවන ඒ අදහසට ඇති කරගන්න පුළුවන් නන්නේ. එහෙමයි. ඒ උදාර ජීවිත වලට අපිට පත් වෙන්න බැරි වුණත් ඒ උදාර ජීවිත ගැන අපේ හිත පහදවගෙන එහෙමයි. අනිත් අයත් ඒ උදාර ජීවිතේ සමාදන් කරවන්න අපිට ඇත්නම්. එහෙමයි ස්වාමී. ස්වාමීනි විශේෂයෙන් අපේ දරුවන්ගේ මනස මේ ප්‍රලාපවල ගලපන පාපය මේ තුනුරුවන වින අපිට වෙන කවර දෙයක් වෙන කවුරුත් නෑ එහෙමයි ස්වාමී. වෙනන්නේ. එහෙ. ඊතන් කෝ සරණං කේම. එහෙමයි ස්වාමී. මෙහෙමයි බය නැති බිය නැති තැන මෙතන මේ සරණ. එහෙමයි ස්වාමී. ඒ නිසා ඒකෙන් උදාර සතුටක් උපදව ගන්න මහන්සි ගන්නට. එහෙමයි. ඊළඟ මේකේ අන්තිම හරිය තියෙනවා මහත්තයා ගාථා ටිකක් තියෙනවා ශ්‍රද්ධාවෙන්ද සීලයෙන්ද සුතේන්ද ත්‍යාගයෙන්ද ප්‍රඥාවෙන්ද ධර්මයෙන්ද බොහෝ යහපත් ගුණයෙන්ද ධන දාණයෙන්ද කෙත්වතු වලින්ද දරුවන්ගෙන්ද අඹුවන්ගෙන්ද සිව්පාවුන්ගෙන්ද ඥාතීන්ගෙන්ද මිතුරන්ගෙන්ද බන්දුන්ගෙන්ද ශරීර ශක්තියෙන්ද වර්ණයෙන්ද සැපයෙන්ද යන දෙකිනුත් අන්‍යෝ නොපිරිහෙන්නේ නම් හොඳයි කියලා මහා පුරුෂයා හිතා හිටියා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ හිතුව කියනවා ඔවුන්ට කෙසේ මේ දේවල් සමෘද්ධිමත් කර ගැනීම පිණිස අහෝ මං උදව් කරන්නේද කියලා මහා පුරුෂයා හිතා හිටියා. එහෙමයි ස්වාමී. බලන්නේ මහා පුරුෂ දහමකට දිවිපිදු අනීපිටිතුමා එහෙමයි ස්වාමී. තමන්ගේ භාණ්ඩාගාරේ තිබිච්ච කහවණු ඔක්කොම ගෙනල්ලා බිම වතුරනවා කියන එක. එහෙමයි ස්වාමී. තමන්ගේ මීල පළඳනාවේ වටිනාකම කියන්න බෑ මහත්තයා. එහෙමයි. ඉවන් මීල පළඳනාවක් දිවාග තියෙන කෙල්ල පිඩක් බිම හෙලන්නේ යම්සේද එමසනින් අතහැරලා යටකුටි 1000යි උඩ යටකුටි 500යි උඩකුට 500යි කුටි 500 තියෙනවා කියන්නේ 1000ක් නේ. ඔය 1000 වැසිකිලි කැසිකිලි දාන්න ශාලා කොච්චර විශාල ඇද්ද? එහෙමයි. ඒතර මීල පළඳනාවේ වටිනාකම කොහොම ඇද්ද? එහෙමයි. ඉවන් දෙයක් දිවාග තියෙන කෙළ පිටක් අතාරින්නේ යම්සේ අතාරින්න එහෙනම් මේ සම්බුදු පහසින් කොච්චර හිත පහස ලැබලද? එහෙමයි. සම්බුද්ධ ශාසනය ගැන කොච්චර හිත පහදවගෙන නැද්ද? ඒ ශ්‍රාවක සංගරුවන ගැන කොච්චර දීපුදාගෙන නැද්ද? එහෙමයි ස්වාමී. පුදුම අසරිමත්. ඉතින් ඒ වගේ දීපුදාගෙන කටයුතු කරපු ගිහි උපාසක උපාසිකාව එහෙමයි. පුදුම දෙයක්. ඊළඟට බලන්නේ රජවරු දැන් බිම්බිසාර රජතුමා එහෙමයි ස්වාමී. අශෝක අධිරාජ්‍යගේ ජීවිතේ ඡණ්ඩාශෝක වෙලා හිටපු අශෝක අධිරාජ්‍යයා
අහෝ අසරිමත් අර සාමණේර රහතන් වහන්සේ නමක්ගේ බණ පදේ අසරිය කියන්නේ මහත්ය සාමණේරද පැවිදිද උපසම්පදාද ගිහිද අදාළ නෑ. එහෙමයි. සත්පුරුෂ හිතක් තියෙන කෙනාට අමා මහ නිවන ලබා දෙන දහම් පදේ ඇති හිත සුවපත් කරන්න. චණ්ඩාශෝක බව අතෑරලා ධර්මාශෝකයෙක් බවට පත් වෙන්න. එහෙමයි ස්වාමී. අසිරිමත් නෙවෙයිද? එහෙයි. අසිරිමත් ඒ. දර එවන් මේ දී පුදාගෙන මේ ශාස්ත්‍රයට කටයුතු කරන්න තමන්ගේ දරුවෝ. එහෙමයි. වෙන කවුරුත් නැහැ ඊට පස්සේ අශෝක අධිරාජ්‍යයට. එහෙමයි. හරිම අසිරිමත්. ඊළඟ විස්තර තියෙනවා පූර්වයේ මනමින් පුරුදු කරන ලද ඒ කර්මයේ හේතුවෙන් සිංහෙකුගේ ඉදිරිපස සිරුර බඳු මනාව පිහිටි ආනුභාව යුතු කයක් ලැබුවා කියලා කියනවා. මසින් පිරී ගිය පිටිකරක් සමෝ වටු කඳක් තිබුණා කියනවා. තථාගතයන් වහන්සේගේ නොපිරිහෙන ස්වභාවයට ලකුණු වූයේ ඒ කර්මයයි කියලා කියන කුමක්ද? අනිත් සත්‍යයන්ගේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ඒ සැප පැත්තත් ලෝකෝත්තර ඊළඟට ධන දාන්න කෙත්වතු ලෞකික වශයෙන් මේ යම් සැප සම්පත් ලබා දීමට නිතර සිහි කරමින් උදේ හවස ඒ වෙනුවෙන් ඇලී ගලී කටයුතු කිරීම. එහෙමයි. නොපිරිහෙන ස්වභාවය. එහෙනම් නොපිරිහෙන කෙනෙක් වෙන්න ආස කෙනාට ලස්සන සුන්දර දහමක් තියෙන පුරුදු කරගන්න. එහෙමයි. අනිත් සත්වයාගේ අනිත් ජනයාගේ සැප කැමති වෙන්න. එහෙනම් ඒ සැපයට කැමති කෙනා මුලින්ම එහෙනම් ඔබ ගන්න පුළුවන් ලොකුම දේ ඔබට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි තෙරුවන් සරණේ පිහිටවන්නට. එහෙමයි ස්වාමී. තෙරුවන් සරණ හිත පහදවගෙන චෛත්‍ය වදින්න උපකාර කරන්න අඩු ගන්න පුළුවන් නම් එහෙමයි ස්වාමී. බෝරජානන් වහන්සේලා වදින්න. එහෙමයි. මේ තෙරුවන් සරණ සිහි කරමින් පිළිම වහන්සේලා වදින්න. එහෙමයි ස්වාමී. තෙරුවන් සරණ සිහි කරගෙන ධන දාන්නේ පූජා කරගන්න. එහෙමයි ස්වාමී. අහෝ අඩු ගානේ අනිත් අයකට යොමු කරවන්න කරන්න පුළුවන් නම් අඩු ගානේ ඒකත් කොච්චර දෙයක්ද? එහෙයි ස්වාමී. කොච්චර අසිරිමත් දෙයක්ද? ඉතින් මේ විදිහට බුදුරජාණන් දේශනා කළා. ඉතින් කුමාරතෙමේ ගිහිව සිටින්නේ නම් ධනයෙන්ද, දාන්නයෙන්ද, අඹදරුවන්ගෙන්ද, සිව්පා ආදීන්ගෙන්ද වැඩෙනවා කියලා කියනවා. පැවිදි වන්නේ යම්සේද පැවිදුණාට පස්සේ ඒ අනුත්තර වූ සම්බෝධියට පත් වෙනවා කියනවා. ඒ අනුත්තර ගුණ, ලෝතුරු ගුණ කිසිසේත් නොපිරිහෙන්නේ කියනවා. එහෙමයි ස්වාමී. එවන් අසිරිමත් අවබෝධයකට සිත පහදව ගන්නට. එහෙමයි. එවන් අසිරිමත් අවබෝධයකට දිවි පුදන්ට. එවන් අසිරිමත් දහමකට දී පුදන්ට. එවන් අසිරිමත් දහමක සරණ යනවා කියලා නිතර සිහි කර ඉන්න. එවන් අසිරිමත් දහමකට දී පුදු ශ්‍රාවක සංගරුවනක් මං සරණ කරගන්නවා කියලා නිතර සිහි කර ඉන්න. අග්‍ර උදාර පිං රැස් වෙනවා. එහෙමයි. ඊළඟට පින්වත් මහත්තයා අපිට කාල වේලාව මං හිතන්නේ තියෙන නිසා ඊළඟ මහා පුරුෂ ලක්ෂණෙත් මං හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් වෙයි. අවසරයි ස්වාමීනි. එහෙමයි. රසග්ග සග්ගී හෝති. අග්‍ර රස ලබා දෙන රස නහර තියෙනවා කියන. එහෙමයි ස්වාමී. හරි පුදුමයි. එතකොට මේ දිවියේ තියෙන දෙයක් ගැන මේ කතා කරන්නේ මහා පුරුෂ ලක්ෂණය. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ මේ පොඩි දෙයක් වැළඳුවත් ලොකු දෙයක් වැළඳුවත් ඒකේ හොඳට රස දැනෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රණීත අඩු එකක් වැළඳුවත් ප්‍රණීත වැඩි එකක් වැළඳුවත් හොඳට රස දැනෙනවා කියනවා. අග්‍ර රස ලබා දෙනවා කියනවා. මෙහිදී තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී මිනිස්සු වූයේ සත්‍යයන්ට පීඩා නොදෙන ස්වභාවය ඇත්තේ. අහෝ එහෙනම් මේ පීඩා දෙන කට්ටියට මොකද වෙන්නේ එහෙනම්? රස දැනෙන්නේ නැහැ සංසාරේදී. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? අතින් වේවා, කැට කැබැල්ලෙන් වේවා, දඩමුගුරෙන් වේවා, අවියායුධෙන් වේවා පීඩා නොදෙන ස්වභාවයෙන් යුක්තයි කියන. කිසිම අයුරකින් පීඩා දීලා නැහැ. ඒ කර්මය කළ බැවින් දෙවියන් අතර ගිහිලා අධිපති බවට පත් වෙනවා. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨ ධර්මයක්ද කියලා. ඒකට ඒක පවා කිසි කෙනෙකුට කිසිම අයුරකින් පීඩාවක් කරන්නේ නැත්තම් දෙවියන් අතර අධිපති බවට පත් වෙනවා. දෙවියන් අතර අධිපති බවට පත් වෙලා මනුලොවට පැමිණෙයිද මොකද්ද ලැබෙන්නේ? අග්‍ර රස ලබා දෙන රස නහර පිහිටන. එහෙමයි ස්වාමීනි. එහෙනම් අද යුගයේට මේක හරිම අඩුයි මහත්තයා. ඒ නිසා තමයි පුදුම රස තෘෂ්ණාවක් නේ තියෙන්නේ. විවිධ අයුරින් මේ කනවා මේ ආයත මොන හරි කන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ විවිධ රසයන් ඇවිල්ලා තියෙන කොමක් නිසාද? ස්වාභාවික තියෙන රසයෙන් පිනා යන්නේ. එහෙමයි ස්වාමීනි. පෙර එහෙනම් ඒක රහස මොකද්ද පිටිපස්සේ තියෙන්නේ? පෙර සසරේ හිංසා පීඩා කළා. එහෙමයි.
අහෝ පුදුම දෙයක් ඒක නේද? මොන්න රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? රජ වුණාට පස්සේ අල්පාබාධ. එහෙමයි. එහෙනම් අග්‍ර රස ලබා දෙන රස නහර තියෙනවා. කියන්නේ ඒක පිටිපස්සේ ඊළඟට තියෙන දේ මොකද්ද? ලේසියෙන් ලෙඩ වෙන්නේ. එහෙමයි ස්වාමීන්. ලේසියෙන් රෝග හැදෙන්නේ. ඊතා සීතත් නෝ, ඊතා උෂ්ණත් නෝ සම්මම පැසෙන ග්‍රහණයක් තියෙනවා. ඊතා සීතල නම් ග්‍රහණිය හොඳට දිරවන්නේ. අජීර්ණ. එහෙමයි. ඊතා උෂ්ණ නම් වේගෙන් දිරවන හැමතිස්සෙම බඩගින්න. එහෙමයි. කොයි වෙලාවෙ කනවා. එහෙමයි ස්වාමීන්. ඒතර ඒ වගේ ස්වභාවයක් නෑ මගේ ශාස්ත්‍රඥ වහන්සේට. එහෙමයි. බෝසතාණන් වහන්සේට. අසිරි. ඒතර බලන්න ඒ නිසා තමයි අර මුං ඇටේ වළඳලා හිටියා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන්. අද පුදුම වෙනවනේ කොහොමද හිටියේ කියලා. ඇයි පුත්තජන ලෝකේ පාපයන්ගෙන් පිරීලා රසනහරවත් හරියට නැති ලෝකේ හිතන කොහොමද මුං ඇටයක් වළඳලා ඉන්නේ කියලා. එහෙමයි ස්වාමීන්. බල පාපී පුද්ගලයා පාපී සිටිවිලි ඇති කරගන්න. ස්වාමීනි අවසරයි හැමතිස්සෙම අපේ නුවණ මදකම අර අපට සාපේක්ෂ කොට අපේ හිතන බලන්න පුදුමනේ යන්නේ. තමන්ගේ දුෂ්ප්‍රඥකම තමන්ගේ දැන් මේ පුරුෂ ලක්ෂණ ගත්තත් දැන් ඒව ශරීරවල නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ මුල් කරගෙන පහදින්න විදියක් නැහැ නේද කොට? එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේ පින අඩු ලෝකෙට එනවා කියලා කියන්නේ මහත්තයා පවුමයි රැස් කරගන්න. එහෙමයි ස්වාමීනි. ඒක තව ඉස්සරහට මේ මනුස්ස ලෝකෙට එනවා කියලා කියන්නේ පුදුම භයානකයි. එහෙමයි. ඇයි පිනෙන් පිරුණු ලෝකෙ පින කසරිය පිළිගන්නේ? පිනියා ගුණේ අසරිය පිළිගන්නේ ගුණෙන් අඩු ලෝකේ. එහෙමයි. කුසලයේ අසරිය පිළිගන්නේ කුසලයේ අඩු ලෝකේ. යහපතේ අසරිය පිළිගන්නේ යහපත අඩු ලෝකේ. එහෙමයි. ඒක තමයි මේ පෘථග්ජන ලෝකේ ස්වභාවය මේක. එහෙමයි. ඒ නිසා හෝ අප්‍රමාදී වීමමයි වටින්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ගිහිගේ ඉන්නෙක්ම පැවිදි වන්නේ නම් මොකද වෙන්නේ? ලෝවසා ඇති මෝහ පටල සිඳ බෙන්න දැමු අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. සම්මා සම්බුදු නම් මොකද වෙන්නේ? අල්පාබාධයි. ලීසින් අසනීප තථාගතයන් වහන්සේ හැදෙන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. අර ඉඳලා හිතලා හැදෙන රතිසාර රෝග විතරයි තියෙන්නේ. එහෙයි. පුදුම අසිරිමත්. එහෙමයි දැන් ස්වාමීනි. අද නම් අසනීපකම් කොච්චර තියෙනවද මහත්තයා? එහෙයි. අල්පාබාධ රෝගාඩු ඊතා උෂ්ණ නොවූ ඊතා සිසිල් නොවූ මධ්‍යම පදම් වීරියට ඔරොත්තු දෙන ස්වභාවයට සමව පැසෙන ග්‍රහණියක්. ඉතින් පදම් වීරියට ඔරොත්තු දෙන්නේ මහා වීරියක් කරන්න නම් අර වගේ. එහෙමයි ස්වාමීනි. අර වගේ දුෂ්කර ක්‍රියාවක ශරීරයට ඔරොත්තු දෙන්නේ මහත්තයා මේ වගේ ග්‍රහණියක් තියෙන කෙනා. කටු සයනේ ඉන්න සීතල ජලයේ බැහැලා පැම්පහසු වෙන්න ගිනි ගහන මධ්‍යාහනි ගල්තලා මත ඉන්න එහෙමයි. ඒ දීප අප්‍රමාණ දුක් පීඩා දවසකට මුං ඇටයක් විතරක් වළඳලා ඉන්න ඒ මහා දුෂ්කර ක්‍රියාව දරා ගන්න පුළුවන් මහා පුරුෂයෙකුටමයි. එහෙමයි ස්වාමීනි. මහා පුරුෂයෙකුටමයි දරා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙයි. ඒ මහා පුරුෂයා සියල්ල ජයගත්ත මහත්තයා. ඒ සම්බුදු පදවියට එන්න එක තැනකදී මාරය කියනවනේ පින්ටියක් කරගෙන ඉන්න දැන් ඔබට මේ බෑ මේ කරගන්න කියලා. එහෙමයි. පිනෙන් මට ඇති වැඩක් නෑ කියනවා. එහෙමයි. මගේ මේ ගන්න පදම් වීරයට මගේ මානසික කුසල් උපදවන්න ගන්න මේ කැප කිරීමට ශරීරයෙන් පිට වෙන රස්නයක් ඇද්ද? ඒ රස්නෙට පුළුවන් කරන ගඟ වීරලා දාන්න. එහෙමයි. කොහොම වීරයක්ද එතකොට? එහෙයි. එච්චර වීරයකට ඔරොත්තු දෙන ශරීරයක් මහා පුරුෂයෙකුට තියෙනවා. එහෙමයි. ඒතර මහා පුරුෂයාට තරම් වීරයක් කැපකිරීමක් දරාගැනීමේ වාසනාව තිබුණේ කුමක් නිසාද? සසරේ පිරු ධර්මයක ප්‍රතිඵල. එහෙමයි. එහෙනම් අපිට පේනවා දැන් අද යුගයේ මේ ධහම තේරුම් ගන්න යනකොට අවබෝධ කරගෙන යනකොට සමහර අය චීවරයක් දරා ගන්න යනකොට නැති අසනීප කොහින්දෝ එනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධර්මයේ යම් අඩුවක් වෙන්න පුළුවන්. සමහර ගිහි පිරිස ඉන්න කොහෙවත් නැති අසනීප වෙනවා. සමහර මේ ධර්මයේ යම් අඩුවක් වෙන්න පුළුවන් සමහර විට. එහෙමයි. එහෙනම් දහමෙන් අපි රකින්න මහත්තයා. දහමෙන් මෙවන් උත්තම දහමක් අවබෝධ කළා භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. එහෙනම් මහෝ මේ දෙව් මිනිස් ලෝකයාට යහපත සලසන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට උපද්දන්නේ උත්තම ධර්මයකිනුයි. එහෙනම් ශ්‍රාවකේ බිහි කරන්නේ උත්තම ධර්මයකිනුයි. එහෙමයි. සත්පුරුෂයේ බිහි කරන්නේ උත්තම දහමකිනුයි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාට පිළිසරණ ලබා දෙන ධාතුන් වහන්සේලා මේ ඉතුරු කරන්නේ ධමක අසිරියකිනුයි. අදටත් මෙච්චර පිටරටවල ආක්‍රමණ තියෙද්දී මෙවන් රටක් උත්තම බවට පත් වෙලා
උත්තම මිනිසුන්ගේ පරම්පරා කතාවකුත් එක්ක උත්තම මිනිසුන් තව තව බිහි කරවන්නේ දහමක අසිරියනුයි. එහෙමයි. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරනවා මෙවන් උත්තම දහමක් අපට ලැබිලා තියෙනවා. එහෙමයි. එවන් උත්තම දහමක් අවබෝධ කරගත්තු ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා. එහෙමයි. එහෙනම් එවන් උත්තම ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අවබෝධය දරාගෙන එවන් උත්තම දහමකට දිවි පුදාගෙන එවන් උත්තමකට දහමකට දීපිදු මහා සංගරුවන ගැන හිත පහදවාගෙන එවන් සංගරුවනකට සම්බුද්ධ ශාසනයකට සිව්පසයෙන් සැදැහැතින් අනුග්‍රහ කරගෙන ඒ සම්බුද්ධ ශාසනය බබලවන්නට මේ දහම පිවිතුරුව නිර්මලවට තවදුරටත් දෙව් මිනිස් ලෝකයාට ප්‍රචාරය කරන්නට අනුග්‍රහ කරමින් අග්‍ර උදාර පින් කරමින් සූති සම්පත් හිමි කරගෙන මේ දහමින්ම සැනසෙන්නට මේ පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ලොව පහළ වන අද්විතීය අසහාය අසම සම එකම ශාස්ත්‍රූන් වහන්සේ වන අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අප හැමදෙනාගේ සිත පහදවමින් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සිත පහදවන තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අද දවසෙත් පවසා වදාලා අප හැමදෙනාම මේ පින්වන්ත මහ සංගරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද අප්පමාදේන සම්පාදේත කියන ධර්ම දේශනා මාලාවේ අද අනුග්‍රහය දරන්නේ මුතුගල මහමෙවුනාව අනගාരികා අස්භාවනාස්වේ අත්තදීප යෝන් හමුවේ පින්වත් දුවදරුවන් විසින්. ඒ පින්වතුන්ගේ අරමුණු වෙලා තියෙන්නේ දෙවියන්ට ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංගරුවනට සදැහැතින් උපකාර කළ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ඒ වගේම තමයි සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පුත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහෙවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ සදහම් නිදාණයෙන් අපේ සිත් සතන් සූපත් කර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට ලෝකවාසී මේ උතුම් සම්බුද්ධ ශාසනය බබලවන්නට කැප වෙන මහා සංඝරුවනට සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ටත් පින්බර දෙමව්පියන්ටත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයින්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උතුම් දහමින් සැනසෙන්න මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම දානයට දායකත්වයේ දරූ සියලු දෙනා නම් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මුතුගල මහමෙවුනානගාരികා භාවනාස්පේ අත්තදීප යෝන් හමුවේ පින්වත් දරුවන්ට නිරතුරුවම පින්දහම් රැස් කර ගැනීමට අවස්ථාව ලබා දෙන පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට නිරුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම අත්තදීප යෝන් හමුවේ සියලු දුවා දරුවන්ට ඒ පවුල්වල සියලු පින්වතුන්ට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස සසර දුකින් ඈතර වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මයේ පහදා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා.
සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මුතුගල මහමෙවුනාව අනගාരികා භාවනාසපුවේ අත්දීප යෝන් හමුවේ පින්වන්ත දූ දරුවන් හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන ලබාගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසලා දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එhmenan මේ දුර්ලභ තුනුරුවන පාමුලට පැමිණ ජීවිතවල රැකවරණේ සලසා ගන්න ඔබ හැම දිනාටම අවස්ථාව දා වේවා කියලා අපි තාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.